හොඳයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හයේ දරුවන්ට අපි මේ වෙනකොට ඉන්දියේ ජලය මාතෘකාවේ ඒකේ අපි අවසානයේ මාතෘකාව ලියලා ඇති වායුගෝලයේ ජල වාෂ්ප තියනවා කියලා පෙන්වන්න. ඒතර මේ වායුගෝලයේ ජල වාෂ්ප තියනවා කියලා පෙන්වන්න අපි කිව්වා පාඩමට ලැහැස්ති වෙනකොට සූදානම් කරගන්න කියලා මොනවාද අයිස් කැට ටිකක් ඊගාවට වීදුරුවක් වියලි වීදුරුවක් ඊගාවට අපි කිව්වා මොකද්ද තෙතපෝණ කඩදාසියක් එකතු කරගන්න කියලා කිව්වා මේ ටික තමයි අපි කිව්වේ එතකොට දැන් මොකද කරන්නේ අපි ඊළඟට මම පින්තූරේ අඳින්නම් මේකේ දැන් ඔයගොල්ලෝ දැන් අපි හිතමු ජෑම් බෝතලයක් එහෙම ගෙනත් නම් අරන් තියෙන්නේ දැන් ඒකේ අර කවරේ ගලවන්න දැන් ලේබල් එක ගලවලා දාගන්න දැන් මොන මේකට අපි මේ ආකාරයට ගත්ත වීදුරුව හරිද දැන් වීදුරුව අරගෙන ඉවර වෙලා වීදුරුව හරි ජෑම් බෝතලේ හරි ගත්තා නම් ඒකේ ලේබල් එක ගලවලා අපි සූදානම් කරගන්න දැන් විනිවිද පේන්න ඕනනේ දැන් ඊගාව මොකද කරන්නේ අපි මේකට දානවා අපි ගෙනාපු මොනවද අයිස් කැට දානවා ඒක දාන්න ඉස්සලා තව පොඩි දෙයක් කරනවා මොකද කරන්නේ මේ පිට බිත්තිය මොකද කරන්නේ එයාව පිහ දානවා මොකෙන්ද පිහ දාන්නේ මොකෙන්ද පිහ දානවා මොකෙන්ද තෙතපෝණ කඩදාසිය මොකෙන්ද පිහ දාන්නේ තෙතපෝණ කඩදාසියෙන් පිහ දානවා හරිද එහෙනම් අපි ඊගාවට තෙතපෝණ කඩදාසියෙන් පිහ දාලා තමයි අපි මේකට මොනවද දාන්නේ අයිස් කැට එකතු කරන්නේ දැන් එහෙමනම් ඔන්න ඕගොල්ලෝ දැන් මේකට පිහ දාලා අයිස් කැට දාන්නකෝ එහෙනම් පිහ දාලා අයිස් කැට දාන්න මම දැන් පින්තූරය ඇඳලා තියෙනවා මේකේ මම ලියනවා බීකරය කියලා මොකද විද්‍යාගාරේ පාවිච්චි කරන්නේ බීකරයක් විද්‍යාගාරේ බීකරයක් පාවිච්චි කරන නිසා හොඳයි දැන් එහෙමනම් ඔන්න මේ ආකාරයට මේකට දැන් පිටත බිත්තිය මුකුත් තෙත ගතියක් නැහැ දැන් පිහදලා අපි මේකට අයිස් කැට දානවා දැන් එන අයිස් කැට දාගන්නකෝ අයිස් කැට දාගන්න දැන් හොඳයි ඔයගොල්ලෝ අයිස් කැට දාන්න ඇති දැන් ඊගාවට පිටතට වැක්කිරෙන්නේ නැති වෙන්න එළියට වැක්කිරෙන්නේ නැති වෙන්න මේකට දැන් ජලය ටිකක් දාන්න ඔයාකට ජලය දාන්න එතකොට මේ අයිස් කැට මේ විදිහට ජලය පාවෙවි ඔය ජලය ටිකක් දාන්න වතුර ටිකක් දාන්න එතකොට අයිස් කැට පාවෙන්න ගනීවි එතකොට ඔය ආකාරයට දාලා භාගයක් විතර දාන්න භාගයකට විතර දාන්න මේකෙන් භාජනෙන් භාගයක් තුන් කාලක් විතර පිරෙන දාන්න වතුර භාගයක් තුන් කාලක් විතර පිරෙන වතුර දාන්න දැන් ඊට පස්සේ පියන තියෙන භාජනයක් නම් පියන සවි කරන්න පියන තියෙනවා නම් පියන හයි කරන්න පියන නැත්තම් ප්‍රශ්නයක් නැහැ සවි කළා දැන් අපි පැත්තකින් අරන් තියාගන්න ටිකක් වෙලා ගිහිල්ලා අපි ඒකේ ප්‍රතිඵල බලමු. දැන් පිටත බිත්තිය කොයි විදිහද තියෙන්නේ? පිටත බිත්තිය වියලිව තියෙන්නේ. වේලිලා තියෙන්නේ පිටත බිත්තිය. මුකුත් වතුර ගතියක් තිබුණා. දැන් අපි ටික වෙලාවකින් බලමු මේකේ පිට බිත්තිය මොනවද වෙන්නේ කියලා. පිට බිත්තිය මොකද වෙන්නේ කියලා බලමු. හරියන අපි
මාතෘකාව ලියලා තියෙනවා මොකද්ද? වායුගෝලයේ ජල වාෂ්ප ඇති බව වායුගෝලයේ ජල වාෂ්ප ඇති බව වායුගෝලයේ ජල වාෂ්ප ඇති බව පරීක්ෂණාත්මකව පෙන්වීම වායුගෝලයේ ජල වාෂ්ප ඇති බව පරීක්ෂණාත්මකව පෙන්වීම. හරි. එහෙමනම් අපි අවශ්‍ය දේවල් ලියනවා. අවශ්‍ය දේ එක මොනවාද? බීකරයක් अंक 1 බීකරයක් ඊගාව अंक 2 අයිස් කැට ඊගාවට ජලය ඊගාව තෙතපෝණ කඩදාසියක් ජලය ඊගාව එක තෙතපෝණ කඩදාසියක් තෙතපෝණ කඩදාසියක් හොඳයි. ඊට පස්සේ ක්‍රමය කියලා අපි ලියමු. මාතෘකාව ක්‍රමය ලියන්න अंक 1 සපයාගත් බීකරයෙහි පිටත බිත්තිය තෙතපෝණ කඩදාසියෙන් පිස දමා වියලි තත්වයට පත් කර ගැනීම ඊගාව अंक 2 බීකරය තුලට අයිස් කැට දැමීම බීකරය තුලට අයිස් කැට දැමීම දැන් හරි. අපි ඊට පස්සේ ටක් ගාලා පින්තූරේ අඳිමු. පින්තූරේ ඉක්මනට අඳින්න.
හරිද? හරි. එහෙනම් අපි ඊට පස්සේ දැන් ඔන්න ඊළඟ කරුණ ලියන්න ඉහත දැක්වෙන ආකාරයට බඳුන ජලයෙන් බඳුනට ජලයද දැක්වෙන ආකාරයට බඳුනට ජලයද එකතු කරන්න පස්සේ මෙතන පොඩි දෙයක් කරමු අපි එතන වීදුරු තාඩුවක් හෝ කාඩ්බෝඩ් තාඩුව දෙකක් ලියන්නකෝ. වීදුරු තාඩුව හෝ කාඩ්බෝඩ් තාඩුව එම් වහනවා. එකක් පින්තූරයට අඳින්නකෝ. පින්තූරයට අඳින්න අපි අවශ්‍ය දේවල්ට එක ලිව්වේ නැහැ. එකත් එතෙන්ටත් ලියලා තියන්න අවශ්‍ය දේවල්ටත් එක ලියන්න. බීකරයේ කට වැසිය හැකි ප්‍රමාණයේ වීදුරු තාඩුවක් හෝ කාඩ්බෝඩ් තාඩුවක් අවශ්‍ය දේවල්ට ලියලා තියන්න එතෙන්ට. බීකරයේ කට වැසිය හැකි ආකාරයේ වීදුරු තාඩුවක් හෝ කාඩ්බෝඩ් තාඩුවක්. දැන් මේක පින්තූරෙත් අඳින්න තව ඊළඟට පින්තූරය අඳින්න. එමනම් ඊට පස්සේ ජලය එකතු කරන්න කියලා ලිව්වා අපි. පස්සේ ලියන්න බීකරයේ කට සපයාගත් වීදුරු තාඩුවෙන් හෝ කාඩ්බෝඩ් කැබැල්ලෙන් වැසීම සිදු කර ටික වේලාවක් තිබෙන්නට හරින්න. දැන් අපි ප්‍රැක්ටිකල් එක ආරම්භ කළානේ සටහන් ලියන්න ලෑස්ති වුණේ. දැන් එහෙමනම් අපි ටික වෙලාව ගත වෙලා තියෙන්නේ. දැන් එහෙමනම් ඔගොල්ලොන්ගේ ඇටවුමේ මේ බීකර් එකේ ඔගොල්ලෝගේ බෝතලේ පිට බිත්තිය අතින් අල්ලලා බලන්න ඒකේ වතුර බින්දු අතේ ගෑවෙන මට්ටමට තියනවාද කියලා. තියනවා නේද? හැමෝගෙම කට්ටලවල ඇති.
හරිද? එහෙමනම් මේ තියෙන්නේ මොනවද? වතුර බින්දු. ওই වතුර බින්දු අපි දැනට වතුර බින්දුද කියලා අඳුන ගන්න ප්‍රැක්ටිකල් එකක් කරන්නේ නැහැ අපේ පන්තියේදී. ඒක අපි තවත් ලොකු පන්ති වල ගියාපහම මේක වතුරමද කියලා අඳුන ගන්නත් ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒකට අපි භාවිතා කරනවා නිර්ජලීය කොපර් සල්ෆේට් කියලා જાතියක්. නිර්ජලීය කොපර් සල්ෆේට් කියලා වර්ගයක් මේකෙදි පාවිච්චි කරනවා. අපි එක්සෙන්ට කතා කරන්නේ. එනවනේ මොකද වෙලා තියෙන්නේ? මේ භාජනයේ පිටත බිත්තියේ වතුර තෙත ගතිය තියනවාද කියලා බලනවා. තෙත ගතිය තියනවා නම් අපි තීන්දුව කරනවා මොකද්ද? වායුගෝලයේ ජල වාෂ්ප තියනවා කියලා. ඒ දැන් මෙතන වෙන්නේ මොකද්ද ඇත්තටම? වෙන වැඩේ මට කියන්න. දැන් මේ පිටත බිත්තියේ තෙත ගතිය එන්නේ කොහොමද කියලා කියන්න මට. ඔව්. මේක හතරේ පන්තියේ පහේ පන්ති දැනුම. මොකද වෙන්නේ? වෙන දේ තමයි මේක ඇතුලේ අයිස් නේ තියෙන්නේ නේ. අයිස් නිසා මේ බිත්තිය මොකද වෙන්නේ? හොඳට හීතල වෙනවා. බිත්තිය හොඳට හීතල වුණාම මේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප මේ බිත්තියේ වැදුනහම ඒ ජල වාෂ්ප මොකෝ වෙන්නේ? සීතල වෙනවානේ. සීතල වුණාට පස්සේ ආන්න ඒගොල්ලෝ ජල බිඳු බවට පත් වෙනවා. ඔක්කම තමයි වලාකුළක වෙන්නේ. වලාකුළේ ජල බිඳිති තියෙනවා. ජල වාෂ්ප තියෙනවා. ඒ වලාකුළ සීතල වෙනවා. වලාකුළ සීතල වුණත් එක්ක මොකද වෙන්නේ? වලාකුළ සීතල වෙනවත් එක්කම මොනවද වෙන්නේ? වෙන දේ තමයි මෙන්න මේ කියන වලාකුළේ තියෙන ජල බිඳු සීතල වෙලා ප්‍රමාණයෙන් ලොකු වෙලා වැස්ස විදිහට වැටෙන්න ගන්නවා. තොරණ අපිට පරිසරයේදී මේ ද්‍රව ජලය හමු වෙන අවස්ථාවක්. ද්‍රව ජලය හමු වෙන අවස්ථාවක් තමයි වර්ෂාව කියන එක. අපි ඉස්සෙල්ලා කතා කරානේ අයිස් අරෝමය ගැන. ඊපස්සේ අපි ද්‍රව ජලය ගැන කතා කරා වර්ෂාව. නමුත් වර්ෂාව ඇති වෙන විදිහත් මම මෙතෙන්දි කිව්වා. කොහොමද වැස්ස ඇති වෙන්නේ? මේ වලාකුළු වල තියෙනවා ජල බිඳුනේ. ජල බිඳු පුංචි පුංචි ජල බිඳු තියෙනවා. ඒ ජල බිඳු හීතල වෙනවා. ඒ ජල බිඳු හීතල වුණාට පස්සේ ඒගොල්ලෝ ලොකු ජල බිඳු බවට පත් වෙනවා. ලොකු ජල බිඳු බවට පත් වෙලා එව්වා මොකද වෙන්නේ? අන්න පොළවට වැටෙනවා වැස්ස විදියට. වැස්ස විදියට පොළවට වැටෙනවා. හරි. එහෙනම් අපි ඒක කතා කරමු. ඊට පස්සේ ලියන්න ප්‍රතිඵල මත නිගමනයට එළඹීම කියලා. ප්‍රතිඵල මත නිගමනයට එළඹීම කියලා. දැන් අපි පින්තූරේ අඳිනවා. මෙතන ජල බිඳු. අලුත් පින්තූරයක් අඳින්න අලුත් එකක් අඳින්න ඕනේ. අලුත් පින්තූරය අඳින්න ජල බිඳු පෙන්නලා. සමහර ජල බිඳු බැඳෙන වෙලාව වෙනකොට මේ අයිස් කඩ ටිකක් දිය වෙලා තියෙන්න පුළුවන්. අයිස් කඩ දිය වෙලා ඉවර වෙලා තියෙන්නත් පුළුවන්. ඒක නිසා අපි ඕනනම් මේ යට හරිය තියෙන අයිස් කඩ ටික මකලා දාන්න පුළුවන්. අයිස් කඩ දිය වෙලා සමහර ඒවා දිය වෙලා තියෙනවා. ආකාරයට අඳින්න.
හරිද? හරිද? අඩුපාඩු නැතුව හදා ලියා ගන්න කොහොමද? අඩුපාඩු තියෙන්නේ නැතුව. හරි එහෙනම් අපි ලියමු රූපය දැක්වෙන ආකාරයට පිටත බිත්තිය පුරාම රූපය දැක්වෙන ආකාරයට පිටත බිත්තිය පුරාම මේ හරිය මේවයි තියෙනවා මේවා ඇඳලා නැහැ මේ ස්ථාන වල ඇඳලා නැහැ බිත්තිය පුරාම ජල බිඳු බැඳී ඇති ආකාරයක් පිටත බිත්තිය පුරාම ජල බිඳු බැඳී ඇති ආකාරයක් ජල බිඳු බැඳී ඇති ආකාරයක් පෙනියයි නම් ජල බිඳු බැඳී ඇති ආකාරයක් පෙනියයි නම් ජල බිඳු බැඳී ඇති ආකාරයක් ජල බිඳු බැඳී ඇති ආකාරයක් පෙනියයි නම් ජල බිඳු බැඳී ඇති ආකාරයක් පෙනියයි නම් ජල බිඳු බැඳී ඇති ආකාරයක් පෙනියයි නම් කියලා අලුත් පෙළේ ලියන්න අපට නිගමනය කළ හැක්කේ වායුගෝලයේහි ජල වාෂ්ප පවතින බවයි. වායුගෝලයේහි ජල වාෂ්ප පවතින බවයි. වායුගෝලයේහි ජල වාෂ්ප පවතින බවයි. ජල වාෂ්ප පවතින බවයි. වායුගෝලයේහි ජල වාෂ්ප පවතින බවයි. පස්සේ අලුත් පෙළේ ලියන්න තරලොක්නක් දාලා අලුත් පෙළේ ලියන්න බීකරය තුල තිබෙන අයිස් කැට නිසා බීකරය තුල තිබෙන අයිස් කැට නිසා
බීකරය තුල තිබෙන අයිස් කැට නිසා බීකරයේ බිත්තිය සිසිල් වීම සිදු වෙයි. 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 සිසිල් වූ බිත්තියෙහි වායුගෝලයේ තිබෙන ජල වාෂ්ප ගැටුණු විට එම ජල වාෂ්ප සිසිල් වී බීකරයේ පිටත බිත්තියෙහි ජල බින්දු ඇතිවීම සිදුවේ. ඔන්න අපි වායුගෝලයේ ජල වාෂ්ප තියෙනවා කියලා පෙන්වන්න පරීක්ෂණේ කතා කළේ ඔය. ඊළඟ තව පරීක්ෂණයක් අපිට මේ පන්තිර අදාළ නොවුනට ඒකත් පොඩ්ඩක් කතා කරමු මාතෘකාව ලියන්න. වායුගෝලයේ ජල වාෂ්ප ඇති බව පෙන්වීම පරීක්ෂණාත්මකව පෙන්වීම. වායුගෝලයේ ජල වාෂ්ප ඇති බව පරීක්ෂණාත්මකව පෙන්වීම. හොඳයි. අපි අද මේ මම මේක කරන විදිය කියන්නම්. ප්‍රැක්ටිස් කරන කොහොමද කියලා කියන්නම්. එතකොට ඕගොල්ලෝ කරන්න මොකද්ද? ගෙදරදී මේ ප්‍රැක්ටිකල් එක කරලා බලන්න ඕනේ. ප්‍රැක්ටිකල් කරලා බලන්න ඕනේ ගෙදරදී කොහොමද කරලා. හොඳයි. ඒ ප්‍රැක්ටිකල් එකට වමනා කරන දේවල් එක දෙයක් හොයාගන්න තියෙනවා, කඩෙන් ගන්න තියෙනවා. ඒ තමයි කොපර් සල්ෆේට් කියන එක. කොපර් සල්ෆේට් හොඳයි. වෙනම තැනක ලියා ගන්න ඕගොල්ලෝ. පස්සේ සටහන් පොත ලියා ගමු. වමනා කරන දේවල් එකක් තමයි කොපර් සල්ෆේට්. ඒක තියෙනවා සිංහල බෙහෙත් බඩු කඩවල් වල. ඉල්ලන්න කොපර් සල්ෆේට් කියලා ඉදුවත් හම්බෙන්නේ නැහැ. පල්ලමානික්කම් කියලා ඉල්ලන්න. නිල් පාට ද්‍රව්‍ය. නිල් පාට කැට තියෙන්නේ කොපර් සල්ෆේට් පල්ලමානික්කම් කියලා ඉල්ලන්න. එදමාත්‍යා විද්‍යාව ඉගෙනගෙන තිබුණොත් කොපර් සල්ෆේට් කිව්වම ගැටලුවක් නැහැ. එහෙම නැති වුණොත් එහෙම අවුල්. ඒක නිසා මාත් ලියා ගන්නකන පල්ලමානික්කම් කියලා ලියා ගන්න. ඊගාවට ඉටිපන්දමක් ඕනේ, ගිනි පෙට්ටියක් අවශ්‍යයි. ඉටිපන්දමක් ගිනි පෙට්ටියක්.
ගිනි පෙට්ටියක් ඊළඟට රෙදි කෑල්ලක් ලේන්සුවක් වගේ එකක් ටිකක් ඝනකම් රෙදි කෑල්ලක් වුණොත් වැඩිය හොඳයි ඝනකම් රෙදි කෑල්ලක් වුණොත් හොඳයි ලේන්සුව විතර ප්‍රමාණය ඊගාවට අවශ්‍ය කරනවා ගෙදර ඇති පාවිච්චි කරලා දැන් භාවිතයෙන් අයින් කරපු ලෝහ හැඳි තියෙනවනේ භාවිතයෙන් අයින් කරපු ලෝහ හැන්දා භාවිතයෙන් අයින් කරපු අර වඩා හොඳයි මොනවාද මේ නිකල් හැන්දක් නම් වැඩිය හොඳයි යකඩ හැන්දි අරගෙන නැතුව නිකල් හැන්දක් නම් වඩා හොඳයි භාවිතයෙන් අයින් කරපු ගෙදර ඕන තරම් වගේ ඇති භාවිතයෙන් අහක් කරපුවා හරිනේ right අපි දැන් නැවත පාඩමට සම්බන්ධ වෙමු ලියාගත්තකින් පස්සේ දැන් අපි කරන්නේ බලන්න මෙතෙන්දී හැන්ද වෙනුවට මම පාවිච්චි කරන්නේ මැටිකෝවා තමයි මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ හැන්ද වෙනුවට විද්‍යාගාරයේ කියනවා මේ මැටි වලින් හදාපු කෝව දැන් අපි ඉස්සෙල්ලාම දැන් අවශ්‍ය දේවල් මාතෘකාව ලියුවානේ නේද මාතෘකාව ලියුව දැන් මෙන්න අපි ලියන්න අවශ්‍ය දෑ අංක 1 මැටිකෝවා දෙක copper sulphate ටිකක් මේක නිල් පාටයි නිල් පාටයි ඊගාවට අපි ගෙදර ලිප වගේ විද්‍යාගාරයේදී පාවිච්චි කරන ලිපත් අර ගෙවල් තියෙන යකඩ ලිප් දැකලා තියෙනවනේ අනේ යකඩ ලිප් වගේ මේකක් තියෙනවා ඒකට කියනවා අපි තෙපාව කියලා තෙපාව කකුල් තුනක් තියෙන ඒක නිසා ඔන්න තෙපාවක් වමනා කරනවා දැන් අපි විද්‍යාගාරයේදී මේ වැඩේට මොනවාද ගන්නේ විද්‍යාගාරයේ තියෙනවා ඉටිබන්ධම් පත්තු කරන්නේ දැලි බැමෙන නිසා ඒ වෙනුවට අපි ස්ප්‍රීතු ලාම්පුවක් හරි නැත්නම් බන්සන් දැල්ල අපි දකින්නවා කොහෙදද අපේ ගෙදර තියෙන ගෑස් ලිපේ තියෙන දැල්ලේ විදිය එකක් තමයි බන්සන් දැල්ල කියන්නේ වෙනම බන්සන් 1000 කියලා උපකරණයක් තියෙනවා ඒකෙන් තමයි අපි මේක එක මේ ලාම්පුව වගේ පත්තු කරනවා ලාම්පුවක් පත්තු කරනවා ඒ පත්තු කරන්න පුළුවන් එක බන්සන් 1000ක් ඒතර මෙන්න මම මේකේ පොදුවේ ලියනවා 1000ක දැන් අපි කරන්නේ මොකද්ද අර නිර්ජලි මේ කොපර් සල්ෆේට් ටික හොයාගත්තානේ ඒ කොපර් සල්ෆේට් ටික අරගෙන මේ කෝවට දාලා මෙයා සුදු පාට වෙනකන් රත් කරනවා මොන පාට වෙනකන්ද සුදු පාට වෙනකන් අපි රත් කරනවා සුදු පාට වෙනකන් රත් කරලා තියනවා ඒ විද්‍යාගාරයේ පොඩි තැටි වගේ මේ තැටියට කියනවා ඔරලෝසු මූණක් තැටි කියලා කියනවා ඔරලෝසු මූණ තැටි මේකට දානවා මොනවද අන්න අර මොන පාට ඇරිච්චද මේ තියෙන්නේ ඔන්න මේකට දානවා සුදු පාට වූ මොනවාද කොපර් සල්ෆේට් සුදු පාට වූ කොපර් සල්ෆේට් රත් කරන විට රත් කළ විට සුදු පාට වූ කොපර් සල්ෆේට් මේකට දාන්න හරිද දාලා ඉවර වෙලා
මේක අපි වාතයේ තියනවා ටික වෙලා. දැන් මේ තියෙන වාතයේ තියෙන. මෙයා වාතයේ තියෙන අරන ටිකක්. දැන් වාතයේ ටිකක් වෙලා තියෙනකොට වාතයේ ජල වාෂ්ප තියෙනවා නම් මෙන්න මේ සුදු පාට වෙච්ච කොප සල්ෆේට් ටික මොකද්ද වෙන්නේ? එයා නැවත නිල් පාටට හැරෙනවා. එන උන දෙවෙනි පරීක්ෂණ. පළවෙනි පරීක්ෂණය තමයි වතුර බිඳු හැදෙන පරීක්ෂණ. හරිද? දැන් මේ දෙවෙනි මේක මම අතිරේකව කියපු එක. මේකෙ විතර මොකද කරන්නේ අපි කොප සල්ෆේට් ගන්නවා 1000ක් ගන්නවා තෙපාවක් වමනා කරනවා මැටිකෝවක් අවශ්‍ය කරනවා ඊළඟට ඔර්ලෝසු මූණත් ඇටියක් වමනා කරනවා ඊගාමනද ඒ ටික තමයි වමනා කරන්නේ ඊළඟට කරන්නේ මොකද්ද අපි මේ කොප සල්ෆේට් ටික නිල් පාට කොප සල්ෆේට් ටික රත් කරනවා මොනවා වෙනකන්ද මොන පාට වෙනකන්ද රත් කරන්නේ සුදු පාට වෙනකන් රත් කරනවා මොන පාට වෙනකන්ද සුදු පාට වෙනකන් තමයි අපි රත් කරන්නේ සුදු පාට වෙනකන් රත් කරපු කොප සල්ෆේට් ටික අපි දානවා මොකේටද මෙන්න මේ ඔර්ලෝසු මූණත් ඇටියට දානවා මේ ඔර්ලෝසු මූණත් ඇටියට දාලා අපි ගාමකද කරන්නේ වායු ගෝලය තුල තියලා බලාගෙන වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. එහෙම බලාගෙන ඉන්නකොට මේ කොප සල්ෆේට් සුදු පාට කොප සල්ෆේට් මොනවා වෙනවද? නිල් පාටට හැරෙනවා නම් නිල් පාටට පරිවර්තනය වෙනවා නම් අපි තීරණය කරනවා මොකද්ද? අපේ වායු ගෝලයේ මොනවා තියනවා කියලාද? මොනවා කියලාද? ජල වාෂ්ප තියනවා වායු ගෝලයේ ජල වාෂ්ප තියනවා කියලා අපි තීරණය කරනවා හරිද ගැටලුවක් තියෙනවා නම් කියන්න and right අපි මේකේ ලියමු අවශ්‍ය දේ මාතෘකාව ලියුවානේ අවශ්‍ය දේ ලියන්න එක කොපර් සල්ෆේට් සුළු ප්‍රමාණයක් මහ ගොඩක් ඕනේ නැහැ පොඩ්ඩයි ඕන කොපර් සල්ෆේට් සුළු ප්‍රමාණයක් දෙක මැටිකෝවා 1000ක් මැටිකෝවා 1000ක් ඊගාව තෙපාවක් ඔර්ලෝසු මූණත් ඇටියක් ඊගාව ඊළඟට තෙතපෝන කඩදාසිය right ක්‍රමයෙන් කියලා මේක අංක 1 මේක අංක 2 එන අංක 1 හා අංක 2 දාලා ටක් ගාලා පින්තූර දෙක අඳින්නකෝ අඩුපාඩු නැතුව නිවැරදිව අඳ ගන්න
හරිද? දැන් එම ලියන්න අංක 1 ලියන්න අංක 1 ලියන්න සපයාගත් කොප සල්ෆේට් වලින් සුළු ප්‍රමාණයක් මැටි කෝවට දමා එහි නිල් පෑය නැති වී සුදු පෑයට හැරෙන තුරු රත් කිරීම සිදු කරන්න අනතුරුව ඒක වැඩි නම් කියන්න අනතුරුව එම සුදු පාට කොප සල්ෆේට් වියලි ඔරලෝසු මුහුණත් තැටියට දමන්න වියලි ඔරලෝසු මුහුණත් තැටියට දමන්න ලියන්න තෙතපොන කඩදාසියෙන් තැටිය පිස දැමීම වරහන් තුලේ ඒ ටික වරහන් තියන්න තෙතපොන කඩදාසියෙන් පිස දැමීම සිදු කර වියලි තත්ත්වයට පත් කර ගන්න
එක වරහන් ඇතුළේ තියන්න. වියලීම තත්ත්වය ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි එළිය වෙන්නේ. එතකොට කඩදාසියෙන් පිස්සැමීම සිදු කර වියලි තත්ත්වයට පත් කර ගන්න. පත් කර ගැනීම සිදු කරන්න නැත්තම්. හරිද? හරි වරහන් වහන්න. ඊට පස්සේ ලියන්න හොඳින් වාතය ලැබෙන ස්ථානයක 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 මෙය හොඳින් වාතය ලැබෙන ස්ථානයක පොළොව මෙහෙම ලියන්නකෝ සුදු පැහැති කොප සල්ෆේට් සහිත සුදු පැහැති කොප සල්ෆේට් සහිත හොඳින් වාතය ලැබෙන ස්ථානයක සුදු පැහැති කොප සල්ෆේට් සහිත තැටිය 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 ටික වේලාවක් තිබෙන්නට හරින්න 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 බෙල්ට හරින්න. පස්සේ අලුත් පෙළේ ලියන්න ටික වේලාවකට පසු බලන විට 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 වේලාවකට පසු බලන විට ටික වේලාවකට පසු බලන විට වෙලාවට පසු බලන විට සුදු පැහැති කොප සල්ෆේට් සුදු පැහැති කොප සල්ෆේට් සුදු පැහැති කොප සල්ෆේට් සුදු පැහැති කොප සල්ෆේට් නිල් පැහැයට හැරී තිබෙන බවක් පෙනී යයි නම් හැරී තිබෙන බවක් පෙනී යයි නම් කියලා ඊට පස්සේ අලුත් පෙළේ ලියන්න අපට නිගමනය කළ හැක්කේ අපට නිගමනය කළ හැක්කේ
අවට වායුගෝලයේ ජල වාෂ්ප ඇති බවයි. ජල වාෂ්ප ඇති බවයි. අවට වායුගෝලයේ ජල වාෂ්ප ඇති බවයි. right. පස්සේ මාතෘකාව ලියන්න. පරිසරයේදී ජලය හමුවන ආකාර. ඉතින් මේ වායු අපිට සාමාන්‍ය පරිසරයේදී ජලය මුණ ගැහෙන ආකාර තුනක් තමයි මම මේ ඇඳලා තියෙන්නේ. එකක් තමයි මේ වායුගෝලය. තියෙන්නේ මේ තියෙන පොළව, මේ තියෙන්නේ ජලාශය. තර වායුගෝලය තුලින් අපිට ලැබෙනවා වතුර. එක අයිස් කැට වෙන්න පුළුවන්, හිම කැට වෙන්න පුළුවන්. තර මෙන්න මේ වායුගෝලයේ ද්‍රව ජලය වෙන්න පුළුවන්. ඒ ආකාරයට වැටෙන ජලය අපිට මුණ ගැහෙනවා. අපේ පැත්තේ උනා අපිට ලැබෙන්නේ ලංකාවේ රටවල මේ ද්‍රව ජලය ලැබෙනවා. සීත රටක ගියොත් එහෙම අපිට ද්‍රව ජලය ලැබෙන්නේ මොනවාද? එක්ක අයිස් කැටේ නැත්නම් හිම පියලි වැටෙනවා. ඒතර වායුගෝලයේ තුලින් වැටෙන ජලය අපිට ලැබෙනවා, මුණ ගැහෙනවා. ඊළඟ පසේ ගබඩා වෙලා තියෙන ජලය මුණ ගැහෙනවා. ඒ පසේ ගබඩා වෙලා තියෙන ජලයට අපි කියනවා භූගත ජලය. ඊළඟ පොළව මත මේ විදියට ජලාශ විදියට ජලය එකතු වෙලා තියෙනවා. මුහුදු වල, සාගර වල, වැව් පොකුණු වල මෙන්න මේ ආකාර පොළොව පෘෂ්ඨය මතු පිට තමයි මේ වතුර තියෙන්නේ. මේවා තියෙන පොළොව ඇතුලේ. පොළොව අභ්‍යන්තරයේ තියෙන ඒවට අපි කියනවා මොනවාද? භූගත ජලය කියලා. මේ මතු පිටින් මුණ ගැහෙන වතුරට අපි කියනවා මොනවාද? මතු පිට ජලය. වායුගෝලය තුලින් වැටෙන ජලයට අපි කියනවා මොනවාද? වර්ෂණ ජලය කියලා. ආකාර තුනක් අපිට මුණ ගැහෙනවා. වර්ෂණ ජලය, මතු පිට ජලය සහ භූගත ජලය. එහෙනම් අපි දාලා පින්තූරේ අඳින්න. තායික්මන්ට පින්තූරේ අඳින්න. පැහැදිලිව නිවැරදිව නිරවුල්ව පින්තූරේ අඳින්න. මේ තියෙන ඒවා මේ ඔය කළුගල් අරුම මේවානේ පාෂාණ කියලා ඒවට කියන්නේ. අපි පාෂාණ තමයි තියෙන්නේ. මේ තියෙන පස තියෙන්නේ. පස. පොළවේ පස තියෙනවා, පාෂාණ තියෙනවා. ඒ පස් අංශු අතරේ පාෂාණ අතරේ දෙකම අතරේ මේ ජලය ගබඩා වෙලා තියෙනවා. අපි ලිංගාරලා එම ගන්නෙ මොනවාද? ලිංගාරලා අපි ගන්නේ ඔය භූගත ජලය. දැන් වැව් පොකුණු වගේ අය තියෙන මතු පිට ජලය. ගංගාවල තියෙන මතු පිට ජලය.
बोर्ड එක පේන්නේ නැති අය ස්ක්‍රීන් එකෙන් බලන්න बोर्ड එක පේන්නේ නැත්නම් ස්ක්‍රීන් එකෙන් බලලා යන්න තියෙන ඒවා වර්ෂණ ජලය එතන වර්ෂණ ජලය ඊට පස්සේ පොළව මේ පැත්තේ වායුගෝලය ඊට පස්සේ පස ඊගාට මෙතන තියෙන්නේ පාෂාණ තියෙන්නේ පාෂාණ කියලා තියෙන්නේ පාෂාණ ඊට පස්සේ මෙතන භූගත ජලය ඊගාට පොළව තියෙන්නේ හරි දැන් ඉවරයිද හරි රයිට් එහෙනම් අපි ලියමු පෘථිවියේදී ආකාර තුනකට ජලය හමු වෙයි පෘථිවියේදී ආකාර තුනකට ජලය හමු වෙයි ආකාර තුනකට ජලය හමු වෙයි එක वर्षण जलय एक वर्षण जलय देख मतुपिट जलय इगा तुंगन भूगत जलय भूगत जलय उदा ඊට පස්සේ මාතෘකාව ලියන්න වර්ෂණ ජලය මාතෘකාව වර්ෂණ ජලය උදායි එහෙමනම් අපි ඊළඟ සතියේ මේ ගැන සාකච්ඡා කරනවා අපි අදට නිමා කරනවා ලබන සතියේ අපි කියවනේ අර ප්‍රැක්ටිකල් එක මොකද්ද කතා කරමු කොපසල්පේට් යොදා ගන්න ප්‍රැක්ටිකල් එකේ බඩු ටිකත් එක්ක පන්තියට සම්බන්ධ වෙන්න. මොන අපි අද දවසේ පන්තිය නිමා කරනවා. හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. යලි ලබන සතිය අපි නැවත හමු වෙමු.